නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් දරනු ලබන්නේ නොම්බර 152 විලිඹුල හේනේගම පදිංචි පින්වත් ඊ.එම්. ජයන්ති සමරකෝන් මහත්මිය විසින් එතුමිය ධර්ම දානය සිද්ධ කරන්නේ 2022 පෙබරවාරි මාසයේ 22 වෙනිදා අද දවසේ 72 වෙනි ජන්මදිනය සමරන පින්වත් එස්.එම්. ගුණරත්න ස්වාමි පුරුෂයාට සෙත් ප්‍රාර්ථනා එකතු කරන අදහසින්. පින්වතුනේ, අපි සරණ ගියපු අපේ ශාස්තෘන් වහන්සේ වන තිලෝගුරු ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මුළු මහත් ලෝක ධාතුවේ ලෝක ධර්මතාවය සම්පූර්ණයෙන්ම අවබෝධ කළා. ධර්ම ධාතුව කියන එක බුදුරජාණන් වහන්සේට මුළු මනින්ම අවබෝධ වෙලා තිබුණේ. ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම ධාතුව අවබෝධ කළ නිසා බුදුරජාණන් වහන්සේට මේ ලෝකේ විසඳන්න බැරි ප්‍රශ්නයක් කියලා එකක් තිබුණේ. බුදුරජාණන් වහන්සේ විසඳා නොගත් ප්‍රශ්නයක් කියලා එකක් තිබුණේ නැහැ. අපි බණ පොත්වල සඳහන් වෙනවා ලෞතර අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යමක් අවබෝධ කළාද ලෝකේ අවබෝධ කරන්න තියෙන්නේ එච්චරයි. ලෝකේ යන්තාක් දෙයක් අවබෝධ කරන්න තිබෙනවාද බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ ඒ දෙයයි. ඒ තමයි බුදු කෙනෙක්ගේ අවබෝධය. ওই බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන, බුදුරජාණන් වහන්සේගේ වැටහීම ගැන, බුදුරජාණන් වහන්සේ තුල තිබුණු අසිරිමත් වූ ඥානය ගැන එකල භාග්‍යතුන් වහන්සේ වැඩ ඉද්දී ශ්‍රාවක පිරිසට හරියට තේරුණා. ඇයි හේතුව? බුදුරජාණන් වහන්සේ සමීපයට නොයෙක් අය ප්‍රශ්න ගොතාගෙන එනවා. ඇතැම් බුදුරජාණන් වහන්සේට දොස් කියලා භාග්‍යතුන් වහන්සේව පරදවන අදහසින් එනවා. මේ නොයෙක් අදහසින් එන අය බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ දහම් අසා හිත් පහන් කරගෙන යන හැටි දකින්න ලැබෙනවා. ඇතැම් බුදුරජාණන් වහන්සේ සම්මුඛයට පැමිණෙන්නේ භාග්‍යතුන් වහන්සේව අද මං දමනය කරනවා. බුදුරජාණන් වහන්සේව අද මං හරියට දිග ලොම් තියෙන එළුවෙක්ව අල්ලලා පෙරලලා දානවා වගේ බුදුරජාණන් වහන්සේව මම පෙරලලා දානවා. එහෙම කියාගෙන ඉන්නේ. එහෙම කියාගෙන ඇවිල්ලා මේන භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වාඩි වෙනවා. වාඩි වෙලා එයාගේ ප්‍රශ්න අහනවා. සමාලාවට ඒ කෙනා නැගිටින්නේ රහතන් වහන්සේ නමක් වෙලා. එක්කෝ ඒ කෙනා නැගිටින්නේ අනාගාමී වෙලා. එක්කෝ ඒ කෙනා නැගිටින්නේ සෝවාන් වෙලා. ඒ කාලේ පුදුමේ ඇස් දෙකට පේන්න තිබ්බනේ. දැන් අද අපි මේවා ධර්මයේ තුලින් ඉගෙනගෙනනේ අපි හිත පහන් කරන්නේ. ඒ කාලේ මිනිස්සයාට පේන්න තිබුණා. ඔය වේ දේවල් දකිමින් ඉන්නකොට එක් අවස්ථාවක ඔහුගේ නම අභය රාජකුමාරය.
මේ රාජකුමාරයා බුදුරජාණන් වහන්සේ සම්මුඛයට එනවා. ඇවිදින් භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුව ප්‍රශ්නයක්, ස්වාමීනි මට හිතාගන්න බැරි දෙයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ. භාග්‍යතුන් වහන්සේගේ ළඟට හරි දැනුගත් ආචාර්යවරු ප්‍රශ්න ගොතාගෙන එනවා. භාග්‍යතුන් වහන්සේගේ ළඟට උගත් පඬිවරු ප්‍රශ්න ගොතාගෙන එනවා. ඊළඟට රජවරුත් ප්‍රශ්න ගොතාගෙන එනවා. සිටුවරුත් ප්‍රශ්න ගොතාගෙන එනවා. ව්‍යාපාරිකයොත් ප්‍රශ්න ගොතාගෙන එනවා. ඊළඟට ස්වාමීනි අන්‍යාගම්කාරයොත් ප්‍රශ්න ගොතාගෙන එනවා. ස්වාමීනි බොහොම දුකටපත් වෙලා අසරණ වෙච්චි, අසරණ භාවයෙන් දුක්ඛිත වෙච්ච අයත් බුදුරජාණන් වහන්සේ සමීපයට එනවා. ඇතමෙක් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ ළඟට එන්නේ විකල් වූ සිහි ඇතිව. දැන් බලන්න, පටාචාරාව ආවේ, කිසා ගෞතමී ආවේ විකල් වූ සිහි ඇතිව. ඇතෙම් වූ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ළඟට එන්නේ දුෂ්ට වූ සිත් ඇතිව. අංගුලිමාල බුදුරජාණන් වහන්සේ හඹා ආවේ දුෂ්ට හිතකින්. ස්වාමීනි මෙහෙම මිනිස්සු අතරේ විවිධ මාදිලියේ අය බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඊළඟට ස්වාමීනි දෙවියොත් භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා. නාගයොත් භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා. බ්‍රහ්මයොත් භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා. අසුරයොත් භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා. නානා මාදිලියේ ප්‍රශ්න ගොතාගෙන. ස්වාමීනි හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේ කිසි වෙහෙසක් නොගෙන, කිසි පැකිලීමක් නැතුව ශ්‍රී හස්තයේ තියෙන දෙයක් අරගෙන පෙන්නනවා වගේ හැම කෙනාගේම ප්‍රශ්නයට උත්තරේ දෙනවනේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේක කොහොමද කරන්නේ? දැන් මොකද්ද අබේරාජ කුමාරයාට ඇතිවෙච්ච ප්‍රශ්නේ? මේක කොහොමද කරන්නේ? මේ ප්‍රශ්න වලට හරිම උත්තරේ මේ අතේ තියාගෙන හිටපු දෙයක් වගේ පෙන්වන්නේ කොහොමද? ඒ රාජකුමාරයා හිතුවා එක විදිහක්. එයා කියනවා ස්වාමීනි මට හිතෙනවා බුදුරජාණන් වහන්සේ විවේකයෙන් ඉන්න වෙලාවට හිතනවා ඇති කවුරු හරි මගෙන් මෙහෙම ඇහුවොත් මම මෙහෙම උත්තර දෙනවා. කවුරු හරි මට මේ විදිහේ ප්‍රශ්නයක් ගෙතුවොත් එහෙම මම ඒක මෙහෙම තෝරලා දෙනවා. මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ කල්ැතු එහෙම හිතනවා ඇති. ස්වාමීනි මට කියා දෙන්න කිව්වා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා රාජකුමාරය මං ඔබගෙන්ම මේ ගැන අහන්නම්. ඔබ වාහන ශිල්පයේ දක්ෂයෙක් නේද කියලා ඇහුවා. එතකොට කිව්වා ස්වාමීනි මම වාහන ශිල්පයේ දක්ෂයෙක්. මං අලුතෙන් වාහන නිර්මාණය කරනවා. ඊළඟට පරණ වාහනේ අලුත් ඇඩියා කරනවා. ස්වාමීනි වාහන ගැන හොඳ දැනුමක් මට තියෙනවා. ඉතින් රාජකුමාරය අපි හිතමු වාහනයක් තියෙන මිනිස්සෙක් ඔබ ළඟට ඇවිල්ලා කියනවා මගේ මේ වාහනේ මෙන්න මෙතනින් හඬක් එනවා. මගේ මේ වාහනේ මෙන්න මේ විදිහේ දෝෂයක් පෙන්눔 කරනවා. අනේ මේ ලෙඩේ ඇයි දන්නේ නේ? මොකද්ද දන්නේ මගේ වාහනේට මේ හැදිලා තියෙන ප්‍රශ්නේ නේද? කියලා ඔබෙන් අහනවා. රාජකුමාරය වාහන ගැන මනාකොට දන්න කෙනෙක් විදිහට ඔබ කොහොමද ඒ කෙනාට පිළිතුරු දෙන්නේ? ඔබ ඒ අයට පිළිතුරු දීම පිණිස කලින් හිතනවද කියලා ඇහුවා. වාහන ගැන කවුරු හරි මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මම මෙහෙම උත්තර දෙනවා. කවුරු හරි ඇවිල්ලා වාහනයක මෙතන සද්දයක් කියලා කිව්වොත් මම ඒකට දෙන උත්තරේ මේක. එහෙම කියලා ඔබ ඒ සම්බන්ධයෙන් කල්ැතුව නිගමනයකට ඇවිත් ඉන්නවද? කල්ැතුව තීරණය කරලා තියෙනවද කියලා ඇහුවා. එතකොට අබේරාජ කුමාරයා hina වෙලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ වාහන කාලයක් තිස්සේ කෑල්ලෙන් කෑල්ල ගලවනවා, කෑල්ලෙන් කෑල්ල හයි කරනවා. ස්වාමීනි වාහනයක තියෙන ඊටාම කුඩා කොටස් පවා මට හොඳට තේරෙනවා. ඒ කොටසකින් වාහනයට සැපේන ශක්තිය ගැන මට හොඳට වැටහෙනවා. මට ස්වාමීනි වාහන ගැන පුදුම අවබෝධයක් තියෙනවා. ස්වාමීනි මේ වාහන කෑල්ලෙන් කෑල්ල ගලව හයි කරලා මට තියෙන වැටහීමත් එක්ක කවුරු හරි ප්‍රශ්න ඇහුවොත් මට පොත් බලන්න ඕනේ නැහැ කිව්වා. මට ස්වාමීනි සුටුස් ගාලා තේරෙනවා කිව්වා. මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන දෝෂේ නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා
රාජකුමාරය ආන් ඒ විදිහටමයි තේරුම් ගත යුත්තේ. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ ජීවිතේ ගලෝලා හයි කරලා වගේ ජීවිතය සම්බන්ධයෙන් කෑල්ලෙන් කෑල්ල වැටහීමක් තියෙනවා. ධර්ම ධාතුව කියන එක බුදුරජාණන් වහන්සේට අවබෝධ වෙලා තියෙන්නේ. ලෝකේ සම්බන්ධයෙන් අතැඹුලක්සේ බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්. අතැඹුල කියලා කියන්නේ අතට ගත් නෙල්ලි ගෙඩිය. මිනිසෙකුගේ අතේ ඇස් පේන මිනිසෙකුගේ අතේ නෙල්ලි ගෙඩියක් තිබ්බොත් ඒ නෙල්ලි ගෙඩිය එහෙට මෙහෙට හරෝ ඒ මිනිසයාට ඕන විදිහකට බලන්න පුළුවන්. ඒ වගේ තථාගත බුදුරජාණන් වහන්සේට මේ මුළු මහත් ලෝකය ගැනම අතට ගත් නෙල්ලි ගෙඩියක් වගේ වැටහීමක් තිබුණා. ඒ වැටහීම තුල ඉඳලයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ. ඒ නිසා දෙවිවරු ප්‍රශ්න අහගෙන ආවත් විසඳී යනවා. බ්‍රහ්මයෝ ප්‍රශ්න අහගෙන ආවත් විසඳී යනවා. නාග රාජයෝ ප්‍රශ්න අහගෙන ආවත් විසඳී යනවා. මාරයෝ ප්‍රශ්න අහගෙන ආවත් විසඳී යනවා. අසුරයෝ ප්‍රශ්න අහගෙන ආවත් විසඳී යනවා. මේ මුළු මහත් සත්ව ප්‍රජාව අතරේ ඉන්න කවුරු ප්‍රශ්න අහගෙන ආවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමීපේ විසඳී යනවා. පින්වතුනි, හිත පහන් කරගන්න බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියේ ඒ වගේ විස්මයජනක ඥාන ඇති තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව. පින්වතුනි, මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහෝම සුන්දර ධර්මයක්. ඇත්තටම ප්‍රශ්න 4කට පිළිතුරක් අද ඔබට මේ උතුම් දේශනාවෙන් අහන්න ලැබෙන්නේත්. මේ ධර්මයේ නම හිරි සූත්‍රය. සුත්ත නිපාතයට අයිති බොහෝම සුන්දර ධර්මයක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ සැවැත් නුවරදී. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරලා සැවැත් නුවරට වඩින්න කලින් ඔය සැවැත් නුවර හිටියා එක්තරා තරුණ ධනවත් සිටු පුත්‍රයෙක්. මේ තරුණයා දවසක් තමන්ගේ දේපල සම්පත්ති ගැන සිහි කළා. මෙයාට ගොඩාක් ධනය තියෙනවා. මෙයාට ගොඩාක් දේපල තියෙනවා. ගොඩාක් වතු පිටි ආදී තියෙනවා. මෙයා තනියම සිහි කළා තමන්ට මේ දේපල වතු පිටි ධන සම්පත් ලැබුණේ කොහොමද? මේවා තමන්ට උරුමුනේ කොහොමද? මෙයා කල්පනා කරනවා මං උපදිනකොටම මට කුල පරම්පරාවෙන් මේවා ලැබුණේ. මට කොහොමද මේවා කුල පරම්පරාවෙන් ලැබුණේ? කුල පරම්පරාවෙන් මේවා ලැබෙන්න හේතුව මගේ මුතුන් මිත්තෝ මේවා හම්බ කළා. මගේ මුතුන් මිත්තෝ උපයපු ධනය, මගේ මුතුන් මිත්තෝ ගත්ත ඉඩකඩම්, ඒ අයගේ වතු පිටි, ඒ අය සාරවත් කරපු නොයෙක් භෝග සම්පත්, ඒ අය පවත්වාගෙන ගියපු ව්‍යාපාර, ඒවා තමයි මට උරුමුනේ. එතකොට ඒ අයගේ ඒවා මට උරුමුණා නම් ඒ අයට මොනවද උරුමුනේ? දැන් මේ තරුණයා හිතනවා. ඒ අයගේ දේවල් මට උරුමුණා නම් එයාලට මොකද්ද උරුමුනේ? එතකොට මේ තරුණයාට මේ මහා අභාග්‍යයක් තමන්ගේ මුතුන් මිත්තෝ උරුම කරගත්තා නේද කියන එක එකපාර තේරුණා. ඇයි මුතුන් මිත්තෝ ඔක්කොම ධනෙ හම්බ කරලා මෙහි තියලා ගිහිල්ලා. මේ තරුණයා කල්පනා කරනවා හපොයි. මගේ මුතුන් මිත්තන්ට වෙලා තියෙන නස්පැත්තිය නොවේ මටත් වෙන්නේ. මාත් මේ දේපලත් එක්ක ඉඳී. මාත් මේ වස්තුවත් එක්ක ඉඳී. මාත් ධනයෙන් සතුටු වෙවි ඉඳී. මගේ මුතුන් මිත්තෝ නාකි වෙලා මැරිලා ගියා වගේ මාත් මැරිලා යාවි නේද? කෝ මට මගේ ජීවිතේට රැකවරණයක්. සල්ලි විසින් රැකවරණය හදනවා නම් මගේ මුතුන් මිත්තන්ටත් රැකවරණය හැදෙන්න ඕන. දේපල විසින් රැකවරණය හදනවා නම් මගේ මුතුන් මිත්තොත් රැකෙන්න ඕන. එහෙනම් මේව රැකවරණයක් නෙමෙයි. ඒ සිටු පුත්‍රයා රැකවරණයක් හොයාගෙන ඒ කාලේ තිබුණු පැවිද්දෙන් ඍෂි පැවිදිනේ තිබ්බේ. ඒ ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. පැවිදිලා වාසය කළේ හිමාලයේ. ඉතින් මෙයා හිමාලයට ගිහිල්ලා වැඩි කාලයක් නැහැ. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරට වැඩම කළා. අනාථපිණ්ඩික මහා සිටුවරයා සැවැත් නුවරේ ජේතවනාරාම මහා පූජාව සිදු කළා. දැන් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් මහා වේර වැඩ ඉන්නවා. මෙයාව මුණ ගැහෙන්න හිමාල පර්වතයට සැවැත් නුවර ඉඳලා මිනිස්සෙක් ගියා. අඳුරන කෙනෙක්.
ඒ ගිහිල්ලා කතා බහ ඇති වෙනකොට මේ ඍෂිවරයාට දැනගන්න ලැබුණා අරහත් සම්මා සම්බුදු රජුන් පහළ වෙලා කියලා. ඒ වචනේ මේ ඍෂිවරයාට විශේෂ වචනයක් බවට පත් වුණා. ඔහුට මොකද්ද සංසාරේ ඒ වචනේ අහලා තියෙනවා වගේ දැනුණා. පින්වන්තෙක්. ඒ පින්වන්තකම හින්දානේ පින්වතුනි Tamanට ලැබිච්ච අර දේපල සම්පත් ගැනත් එහෙම හිතුනේ. පින්න. ඉතින් ඔහු කල්පනා කළා මං මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිම පිණිස බැහැ දැකීම පිණිස ඉක්මනට සවැත් නුවරට එන්න ඕන. දැන් සවැත් නුවරට ඔහු නික්මිලා එනවා. සවැත් නුවරට නික්මී එද්දී හිස් අතින් එන්න බෑ. බුදුරජාණන් වහන්සේ දැකීම පිණිස සුදුසු පඬුරක් අරගෙන එන්න ඕන. බුදුරජුන් දැකීම පිණිස අරගෙන එන සුදුසු පඬුර මොකද්ද? දැන් මෙයා ඍෂිවරයෙක්. මෙයා ගාව නැහැ සල්ලි. මෙයා ගාව නැහැ වෙනත් වස්තුව. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ බැහැ දැකීම පිණිස අරගෙන ආවා පඬුරකට ප්‍රශ්න 4ක්. විසඳා ගැනීම පිණිස ප්‍රශ්න 4ක් අරගෙන ආවා. මේ ප්‍රශ්න 4 තමයි මේවා. ඇසුරු නොකළ යුතු මිතුරා කවුද? දෙවෙනි එක ඇසුරු කළ යුතු මිතුරා කවුද? තුන්වෙනි එක වීරියවන්තයාට වීරියෙන් කුමක් කළ හැකිද? හතරවෙනි එක මේ ලෝකයේ උතුම්ම රසය කුමක්ද? ඕන්න ප්‍රශ්න 4. මොනවද ප්‍රශ්න 4? ඇසුරු නොකළ යුතු මිතුරා කවුද? ඇසුරු කළ යුතු මිතුරා කවුද? වීරියවන්තයාට කුමක් කළ හැකිද? ලෝකයේ තියෙන උතුම්ම රසය මොකක්ද? ඔන්න ඔය ප්‍රශ්න 4 අරන් ආවා. මේ ප්‍රශ්න අරගෙන ඉන්නේ පින්වතුනි මේ වාද නෙමෙයි. මේ වාද නෙමෙයි මේවාට කියන්නේ ප්‍රශ්න කියලා. ප්‍රශ්න විසඳා ගැනීමේ අවශ්‍යතාවයක් ඇතුවයි ප්‍රශ්න විමසන්නේ. ප්‍රශ්න විමසීමට කියන්නේ සාකච්ඡා කියලා. වාද කියලා කියන්නේ එහෙම ගන්න නෙවෙයි. වාදය කියලා කියන්නේ මං හරි මමයි කෙනා මමයි දන්නේ මගේ මතයයි නිවැරදි කියලා එහෙම කතා කරන එක. වාදය කියලා කියන්නේ මහා කාලගෝට්ටි නිර්මාණය වෙන එකක්. වාදයෙන් සිද්ධ වෙන්නේ තමන් ජය ගන්න උත්සාහ කරන එකක්. ඒ නිසා වාදය කියන එක ගැන තේරුම් ගන්න වාදය මෝඩයන්ගේ විෂයක්. සාකච්ඡාව ඥානවන්තයන්ගේ විෂයක්. ඔය දෙක අද ගොඩාක් අය තෝරගන්න අදක්සයි. ගොඩක් අය. අද කොහේ හරි වාදයක් තියෙනවා දැක්කම අපි දැකලා තියෙනවා සමාජ මාධ්‍යවල එහෙම වාදයක් තියෙනවා කියලා දැනගත්ත ගමන් කට්ටිය ඒකට හරි ප්‍රශංසා. එහෙම තමයි කෙලින් කතා කරන්න ඕන. කතා කරනවා නම් මේවා කෙලින් කතා කරලා විසඳ ගන්න ඕන. ඒ විසඳා ගැනීම පිණිස හොඳම එක තමයි වාදේ. එහෙම කියලා වාදයේ පැසසුම් ලබනවා. වාදයට ප්‍රශංසා කරනකොටම අපිට තේරෙනවා වාදේ පසසන්නේ මෝඩයය. මෝඩයාට වාදේ හරි රහයි. මෝඩය අප්පුඩි ගගහ වාද බලනවා. අප්පුඩි ගගහ වාද අහනවා. මෝඩයන්ගේ මෝඩකමම ඉස්මතු වෙනවා. සාකච්ඡා කියලා කියන්නේ ඥානවන්තයන්ගේ විෂය. සාකච්ඡාවෙන් කවදාවත් Taman දිනන්න උත්සාහ කරන්නේ. සාකච්ඡාව කියලා කියන්නේ පැහැදිලි කර ගැනීම උදෙසා තියෙන එක. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේකට උත්තරේ මොකද්ද? උත්තරේ දෙනකොට එයා නුවණින් අහගෙන ඉන්නවා මේ උත්තරේ හරි එකක්ද, ගැළපෙන එකක්ද, සුදුසු එකක්ද? එතකොට නුවණැත්තාට තේරෙනවා උත්තරේට හරි උත්තරේ දෙනවා නම් මේක නිවැරදි. උත්තරේ වරද්දනවා නම් මේක වැරදි. ඒ නිසා බුද්ධ ශාසනය ඇතුලේ වාද නැහැ පින්වතුනි. බුද්ධ ශාසනය ඇතුලේ තිබුණේ සාකච්ඡා. සාකච්ඡාව පිණිස ප්‍රශ්නයක් අරගෙන ඒම බුදු කෙනෙක් දකින්න එන තුටු පඬුරක් බවට පත් වුණා. ඇයි හේතුව? ප්‍රඥාවන්තයෙක් ළඟට එන්නේ මහා ප්‍රඥාවන්ත මුනීන්ද්‍රයන් වහන්සේ ළඟට එන්නේ ප්‍රඥාවෙන් ලියා ගන්නට තියෙන ප්‍රශ්න අරගෙන. ඒකමයි තුටු පඬුර. ඉතින් බුදුරජාන් වහන්සේ ළඟට පැමිණිලා බොහෝම ගෞරවයෙන් වැඳ නමස්කාර කරලා මේ ඍෂිවරයා භාග්‍යතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්න 4 ඇහුවා. ස්වාමීනි බවත් ගෞතමයාණෙනි මාහට ප්‍රශ්න 4ක් තිබේ. මේ ප්‍රශ්න 4ට මට පිළිතුරු දුනු මැනව.
මේ ලෝකේ ඇසුරු නොකළ යුතු මිත්‍රයා කවරෙක්ද? මේ ලෝකේ ඇසුරු කළ යුතු මිත්‍රයා කවරෙක්ද? වීරියවන්තයාට ස්වාමීනි කුමක් කළ හැකිද? ලොවේ ඇති අග්‍රම රසය කුමක්ද? තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ විස්මය ජනක ඥාණයෙන් ගාථා 5කින් මේ ප්‍රශ්න 4 විසඳුණා. ඒ ගාථා 5 තමයි හිරි සූත්‍රය. හිරින් තරන්තං විජිකුච්චමානං සකාහමස්මි ඉති භාසමානං සයිහානි කම්මානි අනාදියන්තිං නේසෝ මමන්ති ඉති තං විජඤ්ඤා. ලැජ්ජාව බැහැර කොට එයම නිති පිළිකුල් කොට යහළුවෙක් වෙමි මම ඔබේ යයි කියා සිටියත් එයා තම වරද පිළි නොගන්නා ඔහු තමාහටවත් මිතුරු නැති බව නැනවතා දන්නේය ඔහු ගැන. යම් කිසි කෙනෙක් ඉන්නවා කියනවා ලැජ්ජාව බැහැර කරලා ලැජ්ජාව පිළිකුල් කරනවා. හැබැයි ඒ ලැජ්ජාව බැහැර කරපු පිළිකුල් කරපු කෙනා අපිට කියනවා මං ඔයාගේ හොඳ මිත්‍රයෙක්. මං අබයාළුවෙක්. මං හදවතින්ම ඔයත් එක්ක මිත්‍රයි. එහෙම කියනවා. එහෙම කිව්වත් සයිහානි කම්මානි අනාදියන්තං තමන්ගේ වරද පිළි නොගන්නා ඔහු තමන්ටවත් මිත්‍ර නැති බව නැනවතායා ගැන දන්නවා. මොකද පින්වතුනි ලැජ්ජාව කියලා කියන්නේ? ලැජ්ජා කියන වචනේ පාලියෙන් යෙදෙනවා හිරි. මොකද්ද හිරි? හිරියති කාය දුච්චරිතේන කයින් වෙන වැරදි වලටයි ලැජ්ජා. හිරියති වචී දුච්චරිතේන වචනයෙන් වෙන වැරදි වලටයි ලැජ්ජා. හිරියති මනෝ දුච්චරිතේන මනසින් වෙන වැරදි වලටයි ලැජ්ජා. අනේක විහිතානම් පාපකානම් අකුසලානම් සමාපත්තිය හිරියති. නොඑක් අකුසල් වලට පැමිණීමටයි ලැජ්ජා. මේකට තමයි ලැජ්ජා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි ලැජ්ජාව කියලා ගත්තොත් එහෙම මේ විලිවහ ගැනීම කියන එක අපි ලැජ්ජාවටනේ කරන්නේ. ඇත්තෙම ඉතින් විලිවහ ගැනීම කියන දේ වැදගත් මිනිස්සෙක් තමන්ගේ වැදගත්කම සලකා කරන එක. ඒ වැදගත් මිනිස්සෙක් වැදගත්කම සලකා කරන එකටත් ලැජ්ජාව කියලා කියනවා. නමුත් ඒ ලැජ්ජාවට වඩා ජීවිතයක් රැක දෙන්න උතුම්ම ලැජ්ජාව ගැනයි මෙතන මේ කියන්නේ හිරි කියලා. සාමාන්‍යයෙන් වැදගත් බුද්ධිමත් මිනිස්සෙකුට තමන්ගේ විලිවසා ගත යුතුයි වැදගත් විදිහට හැසිරිය යුතුයි කියන ලැජ්ජාව කොහොමද තියෙනවනේ. ඒ ලැජ්ජාවවත් නැත්තම් ඉතින් යම්කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතේ පිහිටක් හදා ගන්න පුළුවන් කමක් නැහැනේ. තමන්ගේ ජීවිතේට පිහිටක් හදා ගන්න කෙනාට බොහෝ දුරට තියෙන අනිවාර්යයෙන්ම පිහිටා තියෙන ගුණයක් තමයි ලැජ්ජාව කියලා කියන්නේ. ඒ ලැජ්ජාවන් අතරේ විලිවහ ගැනීමේ ලැජ්ජාව ඊළඟට තැනකට ගියාම මේ නොවැදගත් විදිහට හැසිරෙන්න තියෙන ලැජ්ජාව ඇතැමෙකුට සමහරවිට සබකෝලය කියන එක කතා බහ කරන්න තියෙන ලැජ්ජාව මේ වගේ දේවලුත් යම් යම් මොහොතවල ඒ මිනිස්යාට වටිනාකමක් එකතු කරනවා. හැබැයි හැබෑවට මිනිසෙකුගේ ජීවිතේට වටිනාකමක් එකතු කරන්නේ පව් කරන්න ලැජ්ජාව තිබුණොත්. මෙතන කතා කරන්නේ නිසා පින්වතුනි පව් කරන්න ලැජ්ජාව පාපය ගැන කෙනෙකුට ලැජ්ජාවක් තියෙනවා නම් පාපය ගැන යම් කෙනෙකුගේ හිතේ පිළිකුල් බවක් තියෙනවා නම් පව් පිළිකුල් කරනවා නම් හාපු මට නම් ඔය පාප කර්ම ඕනේ කියලා පව් පිළිකුල් කරනවා නම් ආන් ඒ කෙනාට රැකවරණයක් තියෙනවා. නමුත් ලෝකේ ඉන්නවා කියනවා ලැජ්ජාව බැහැර කරන අය. ඒව ගණන් ගන්නෑ. අයියෝ ඔය හනමිටි අදහස්. ඔව පරණ අදහස්. ඔය වැරදි කාම සේවනය හොඳ නෑ, සල්ලාලකම හොඳ නෑ, මත්පැන් හොඳ නෑ. ඔය ඔක්කොම වැරදි අදහස්. ඉන්න ටිකේ විනෝදෙන් ඉන්න ඕන. ඒ මොනවද? ලැජ්ජාව බැහැර කරලා. ලැජ්ජාව පිළිකුල් කරලා. ලැජ්ජාව පිළිකුල් කරපු බැහැර කරපු පුද්ගලයෙක් අපේ ළඟට එනවා කියනවා මම ඔයාගේ යාළුවා කියලා. හැබැයි බුද්ධිමත් මිනිස්සයා තේරුම් ගන්න ඕන
ඒ පුද්ගලයා මට කොහොම යාළුවෙක් වෙන්නද? ඒ පුද්ගලයා Tamanටවත් මිත්‍රයෙක් නෙමෙයි. පසේනදී කෝසල මහා රජුරෝ දවසක් බුදුරජාන් වහන්සේ ළඟට ඇවිදින්නලා රජුරවන්ට හිතිච්චි කාරණාවක් කිව්වනේ. රජුරෝ ළඟ ඇමතිවරු ඉඳලා තියෙනවා. මේ රජුරෝ ඉදිරියේ නොයේක් විදිහට කයිවාරු ගහන පම්පෝරිය කියන පම්පෝරිය කතා කරන අමාත්‍යවරු ඉඳලා තියෙනවා. මේ අමාත්‍යවරු කියනවා දේවයිනි අපි නම් අපේ ජීවිතේ රැකගෙන ඉන්න අය. අපි නම් අපේ ජීවිතේට කිසි අතුරු ආන්තරාවක් වෙන්න දෙන්නේ නැහැ. අපි අපිට මිත්‍රයි. අපි අපිට ආදරය කරන්න එපයි මුලින්. හරියට ඔය දාර්ශනික මත කියලාත් කතා කරනෝනේ. ඕක තමන්ට ආදරය කරන්න ඕන. තමන්ට මිත්‍ර වෙන්න ඕන. ඔයාව අමතක කරන්න එපා කවදාවත්. ඔය වගේ දාර්ශනික මත තියෙනවා. ඒක නිකන් වචනයක් විතරයි. අර්ථ නෑ ඒවට. තමන්ට යාළු වෙන්නේ කොහොමද? තමන්ට මිත්‍ර වෙන්නේ කොහොමද? ඔබටම ආදරය කරන්නේ කොහොමද? ඒවට පිළිතුරු නෑ. නිකන් වචන විතරයි. ඒවට ලොකු අර්ථ නෑ. වචන විතරයි. හැබැයි බුද්ධ ශාසනේ නිකන් හුදෙක් වචන විතරක් නෙමෙයි තියෙන්නේ. අර්ථයක් තියෙනවා. පසේනදී කෝසල මහරජුරුව බලාන හිටියා. අපි අපිට ආදරෙයි අපි අපිට යාළුයි කියලා කියන මේ අමාත්‍යවරුන්ගේ හැසිරීම කොහොමද කියලා. මේන්න රජුරෝ ඉඳලා ඉස්සරහා කයිවාරුව ගගා හිටපු මේ අමාත්‍යවරු ටික රජුරවන්ට පේනවා හිතේ හැටියට බොනවා. මත්පැන් බීලා වෙරි වෙලා සලු කඩාගෙන දඟලනවා පේනවා. ඊළඟට මෙන්න මේකුන් සල්ලාලකම යෙදෙනවා. මේන්න මේකුන් හිතේ හැටියට බොරු කියනවා. රජ්ජුරුව කල්පනා කළා මේ ඈයෝ තමන්ට ආදරෙයි කියලා කිව්වාට ඇත්තටම තමන්ට ආදරේ නෑනේ. මේ අය තමන්ට ආදරේ නම් පවු නොකර ඉන්න එපැයි. එහෙම හිතුවා රජ්ජුරුව. බලන්න රජවරු. ඒ තමයි හැබෑවටම රජවරු. රජු හිතනවා මේ අය තමන්ට මිත්‍රයි කියලා නිකන් කටින් වචන පිට කළාට මේ අය තමන්ට මිත්‍ර නෑ. හැබැයි රජුරෝ බලනවා තවත් අමාත්‍ය පිරිසක් රජු ළඟ හිටියා. ඒ අමාත්‍යවරු පින්වතුනේ තෙරුවන් සරණ ගිහපු අය. ඒ අමාත්‍යවරු රජුරුත් එක්ක පම්පෝරි ගහන්න එන්නේ. රජුරුත් එක්ක කයිවාරුවට කියවන්නේ රජතුමනි අපිව රැක ගන්න අය. එහෙම කියලා ඒ අයගේ සද්ද නැහැ. හැබැයි රජුට පේනවා ඒ අය මත්පැන් පානයෙන් වැළකීලා. ඒ අය සල්ලාලකම් වලින් වැළකීලා. ඒ අය අල්ලස් අරගෙන හොරකම් කරන්නේ අය වගේ වැළකීලා. ප්‍රාණඝාතයෙන් වැළකීලා. බොරුවක් කියන්නේ, කේලමක් කියන්නේ, වැඩකට නැති වචන නැහැ. රජුරන්ට හරියට හිත පැහැදුනා. රජුරු කල්පනා කළා මේ අය කටින් නම් සද්ද නැහැ. හැබැයි ඇතුලෙන් තමන්ට ආදරේ අය. ඇත්තටම තමන්ට ආදරෙන් තමාව රැකගන්නේ මේ අය නොවේ. රජුරු එහෙම හිතුවා. හිතලා දවසක් බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් කියන ඔය කාරණේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම බලාගෙන හිටියා අපේ අමාත්‍ය මණ්ඩලය දිහා. අපේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්නවා ස්වාමීනි මේ 12 පාරවල් වගේ සද්ද මිනිස්සු ටිකක්. 12 පාරේ ස්වාමීනි වතුර ඩිංගිත්තනේ තියෙන්නේ. වතුර චුට්ටක් තියෙද්දි 12 පාරවල් වල එහෙම නැත්තම් නිකන් හිතා ගන්නකො වක්කඩක වගේ බොහොම පොඩි තැනක වතුර පොඩ්ඩක් නේ තියෙන්නේ. වතුර පොඩ්ඩ නිසා සද්දේ. වතුර පොඩ්ඩක් තියෙන තැන හරි සද්දේ. ඒ වගේ ස්වාමීනි මගේ අමාත්‍ය මණ්ඩලේ ඉන්නවා. ඒ අයගේ ಗುಣ නැහැ. ಗುಣ චුට්ටක් නිසා ස්වාමීනි සද්දේ. තමන් ප්‍රාණඝාත කර කර තමන් සොරකම් කර කර තමන් සල්ලාලකම් කර කර තමන් බොරු කේලම් හිස් වචන පරුස වචන කතා කර කර අනුන්ගේ දේවල් වලට ලෝභ කර කර මිත්‍යා දෘෂ්ටික අදහස් දරදර ස්වාමීනි ඒ අය කියනවා අපි අපිට ආදරෙයි අපි අපිව රැක ගන්නවා අපේ රැකවරණේ අපි නොයේ කතා නොයේ දාර්ශනික මතවාද එයාලගේ කටින් පිට වෙනවා. හැබැයි ස්වාමීනි ඒ අය ඇත්තටම තමන්ව රැක ගන්න අය නොවේ කියලායි මට හිතෙන්නේ. ස්වාමීනි මගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්නවා තව අමාත්‍යවරු පිරිසක්. ඒ අමාත්‍යවරු ස්වාමීනි මට හරියට පේන්නේ පිරුණු ගංගා වගේ. පිරුණු ගංගාවේ ස්වභාවය මොකද්ද පින්වතුනි? ගඟ පිරුණහම
මහා ජලස්කන්ධයක් දරාගෙන ගඟ ගලනවා. සද්ද නැහැ. බලන්න පිරිච්චි ගංගා ළඟට ගිහින් පිරුණු ගංගා මහා ජල කඳක් අරගෙන යනවා. ළඟටම ගියත් සද්දයක් නැහැ. ඇයි? පිරිලා. වතුර ගොඩයි. ඕන්න ඔය වගේ තමයි ගුණධර්ම තියෙන ජීවිත. හරි නිහඬයි. සද්ද නැහැ. කලබල නැහැ. ඉතින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අමාත්‍යවරු මගෙත් එක්ක කටින් කියලා නැහැ. දේවයිනි අපි අපිව රැකගන්න අපිට ආදරය අය කියලා. හැබැයි ස්වාමීනි සත්තු මරන්නේ. හොරකම් කරන්නේ. සල්ලාලකම් කරන්නේ. ඊළඟට මං හරියට බලන් ඉන්නවා ස්වාමීනි කතා කරද්දී බොරු කේලම් හිස් වචන පරුස වචන ඒ කටවල වලින් පිට වෙන්නේ. ඊළඟට ස්වාමීනි ලෝභකම් කරන්නේ නේ. ලෝභ නැහැ. කේන්ති ගන්නවත් හරි අඩුයි. මිත්‍යා දෘෂ්ටික මත ඒ අයගේ නෑ. ස්වාමීනි මට එතකොට හිතුණා මේ අය කටින් පිට නොකලාට තමන් රැකගන්න අය. එතකොට බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ට සාදුකාර පැවැත්තුවා. සාදු සාදු මහරජේනි ඔබ හිතලා තියෙන්නේ හරිම විදිහටයි. එතකොට කෙනෙක් තමන්ව රැකගන්නා කෙනෙක් බවට පත් වෙන්නේ තමන්ට මිත්‍රයෙක් බවට පත් වෙන්නේ පින්වතුනේ පව් කරන්න ලැජ්ජාව තිබුණොත් පව් කරන්න ලැජ්ජා නැති පාප කර්මයන්ගේ ඇලී ඉන්න පුද්ගලයෙක් අපේ ළඟට එනවා අත් දෙක පළල් කරගෙන අපිව වැළඳ ගන්නට මං ඔබේ මිත්‍රයා කියලා. ඇත්තටම ඔහු මිත්‍රයෙක්ද? මිත්‍ර නෑ. ඔහු අපිට මිත්‍ර වෙන්න කලින් ඔහුට මිත්‍රයෙක් වෙලා ඉන්න එපැයි. ඔහු Tamanටවත් මිත්‍ර නෑ. එහෙම අඳුන ගන්නවා කියනවා නැවනවතා. අනන්වයං පියං වාචං යෝ මිත්තේසු පකුබ්බති අකරුන්තං භාසමානං පරිජානන්ති පණ්ඩිතා. ප්‍රියබසින් අමතන මිතුරන් මැදදී ගරහන නොකරන දේම පවසන මොහුව හඳුනති දනෝ නුවණැති. ඇතැම්මු ඉන්නවා කියනවා කටින් කතා කරනකොට මූණට නම් මේ පැණි වෑහෙනවා වගේ කතා කරන්නේ. අනේ නුඹ වගේ මිත්‍රයෙක් අපි සංසාරේ ආපු මිත්‍රයෝද කොහෙද? මෙහෙම තමයි කතාව. හැබැයි ඒ කෙනාගේ තියනවා කියනවා අනිත් මිත්‍රයෝ අතරට ගියාට පස්සේ Taman නැති තැන Tamanට ගරහනවා. ආපු අර පුද්ගලයාත් එක්ක වාසය කරන්න බෑනේ. ඒ පුද්ගලයා මෙහෙම කෙනෙන්නේ කියලා Taman නැති තැනදී ගරහනවා. ඉන්න තැනදී ප්‍රියබසින් අමතනවා. නොකරන දේවල්මයි පවසන්නේ බොරු පොරොන්දු දෙනවා කියන්නේ. ආන් එහෙම කෙනාව අඳුනනවා නැනවත් කෙනා කොයි විදිහටද? මෙයා නම් මිත්‍ර වෙස් ගත්තට අමිත්‍රයෙක්. තීරුමක් නැහැ. මිත්‍රයෙක් කියලා ඇසුරු කරාට ඇති පළක් නෑ කියලා තේරුම් අරගන්නවා. නසෝ මිත්තෝ යෝ සදා අප්පමත්තෝ භේදා සංකීරන්ද මේවානුපස්සී යස්මින්ච සේති උරසීව පුත්තෝ සවේ මිත්තෝ සෝ පරේහි අභිජ්ජෝ. බලන්න මිත්‍රයා ගැනත් අමිත්‍රයා ගැනත් හොඳට තෝරන තැන. මිතුරෙක් නොවේමය ඔහු හැමදා නොපමා වී මිතුරන් බෙහෙද කරවයි. අනුන්ගේ ඇද කුදම විමසයි. මේ මිත්‍ර නොවන ඇසුරු නොකළ යුතු තැනැත්තාගේ ස්වභාවය තමයි කියනවා. ඇදයක් කුදයක්මයි කටේ තියෙන්නේ. ඇද කුදමයි කතාව. පින්වතුනි අපිට ගොඩාක් වටින එකක් මේක. සාමාන්‍යයෙන් ඔබ හිතන්න ඔබේ ළඟට ඇවිල්ලා කෙනෙක් තව කෙනෙකුගේ ඇදකුද කියනවා කියලා. දන්නවාද අහවල්ලු කියලා ඇදකුද කියනවා නම් තේරුම් ගන්නට ඔබ ළඟ අනිත් කෙනෙකුගේ ඇදකුද කියන කෙනාගේ ස්වභාවය එයා ඔබ නැති තැන ඔබේ ඇදකුදත් කියන ස්වභාවයෙන් යුක්තයි. ඇදකුදේ කටේ තියෙන කෙනාගේ ස්වභාවය යන තැන ඇදකුදේම කතා කරන්නේ හරියට කටහඬ වෙනස් වෙන්නේ වගේ
කොතෙන්ද ගිහින් කතා කරත් කටහඬ වෙනස් වෙන්නේ නේද? තමන්ගේ ප්‍රകൃති කටහඬ කොතෙක් ගිහින් කතා කරත් වෙනසක් නැහැ. ඔය වගේ තමන් ළඟ ඇදකොද කතා කරන කෙනා වෙන තැනකට ගිහිල්ලත් ඇදීමයි කතා කරන්නේ. ඉතින් ඒක එතකොට අපි බාහිරිමුත් අඳුන ගන්න ඕනේ. ඒ වගේම තමයි තමන් ගැන අඳුන ගන්න ඕනේ. තමනුත් කරන්නේ අනුන්ගේ ඇදකුද කතාව නම් තමනුත් තමන්ටවත් මිත්‍රයෙක් නෙමෙයි. ඒ නිසා ඇදකුද පැත්තකින් තියන්න ඕන. ඇදකුද පැත්තකින් තියලා වටින දෙයක්ම කතා කරන්න පුරුදු වෙන්න ඕන. වටින දේ කතා කරනවා කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? අපි කතා කරන්න ඕන නේලා මිහිරි වචන. කන්හ සුඛා කනකට සැප වචන. ප්‍රේමනීය ප්‍රේමනීය වචන. හදයංගම හෘදයාංගම වචන. පෝරි වැදගත් වචන. බහුජන කන්තා ගොඩාක් මිනිස්සු අහලා කැමති වෙන වචන. බහුජන මනාපා බොහෝ ජනයාට මනාප වන වචන. නිධානවතින් වාචං හදවතක් ඇතුලේ තැම්පත් කරගන්නට වටින වචන කතා කරන්න. ඇයි එහෙම කියන්නේ පින්වතුනේ? මේ කතා කරනකොට අපේ කටවලුත් මහන්සි වෙන්නේ නැද්ද? දැන් අපි මේ දහම් කතාවක් කරද්දී වුණත් අපේ මුඛයට වෙහෙසක් නැද්ද? යම් වෙහෙසක් තියෙනවානේ. ඒ වෙහෙස තිබ්බාට පාඩු නෑ. මොකද මේ කතා කරන එක වචනයක්වත් අපත යන්නේ. මේ වචන පින්වතුන්ගේ හදවත් තුළ තැම්පත් වුණොත් මේ වචන පින්වතුන්ව රකින්නවා. ඒ නිසා මේ වචන කතා කරන්න කොච්චර මහන්සි වුණත් කමක් නෑ. හැබැයි සමහර වචන තියෙනවා ඒවා කතා කරේ අපරාධේ. ගඟට කැපූ ඉනි වගේ. ගඟට ඉනි ටික කැපුවට පස්සේ කපපු මහන්සියවත් නැහැනේ. කිසි පළක් නැහැ. ඉතින් ඒ වගේ වැඩකට නැති වචන කතාවෙන් ඈත් වෙන්න ඕන. අපිට මිත්‍රයෝ විදිහට ඇසුරු කරන්න හොඳම අන්නේ අය. වැදගත් වචන කතා කරන, ජීවිතය ගැන කතා කරන, ජීවිතේ දියුණු කර ගැනීමක් ගැන කතා කරන, අකුසල් වලින් වැළකීමක් ගැන කතා කරන, කුසල් වැඩිවීමක් ගැන කතා කරන, ගුණධර්මයක් දියුණු කර ගැනීමක් ගැන කතා කරන අන්නේ අය වගේ අයව ඇසුරු කරන්න. එහෙම ආශ්‍රයයක් ඇති කරගන්න. එහෙම ආශ්‍රයයක් තුලින් පින්වතුනි අපිට ගොඩාක් මිත්‍රයෝ හදාගන්න බැරි වෙයි. ටික දිනක් අපේ ඇසුරට ඉඳී. ඒ ටික දිනක් හිටියත් වටිනවා. එහෙම ටික දිනක් ඉඳීම ටික දෙයක් තිබීම වටිනවා කියන එක තේරුම් ගන්න මෙහෙම. දැන් මේ ලෝකේ නොයෙක් බොරළු ගල් ಜಾති තියෙනව නේද? මේ බොරළු ගල් ಜಾති ඔක්කොම අපි හිතමු මිනිස්සෙක් එකතු කරගෙන තමන්ගේ ගෙදර ගොඩ ගහගත්ත කියලා. ඒ බොරළු ගල්ද වටින්නේ එකම එක මිනිසෙකුට ඒ බොරළු ගල් අතරේ හොඳ ලස්සන වෛරෝඩියක් හොඳ ලස්සන නිල් මැණිකක් හම්බ වෙනවා. නිල් මැණිකද වටින්නේ? මැණිකමයි වටින්නේ. එකක් වුණත් මැණිකමයි වටින්නේ. ගොඩාක් වුණත් අර බොරළු ගොඩින් ඇති වැඩක් නැහැ. ඉතින් මැණිකක් වගේ මිත්‍රයෝ ඇති කරගන්න. මැණිකක් වගේ මිත්‍රයෝ ඇති කරගන්න මැණිකක් වගේ මිත්‍රයෙක් වෙන්න. එතකොට තමන්ගේ ජීවිතයට තමනුත් රැකවරණයක් බවට පත් වෙලා තමන්ගේ ජීවිතෙන් අන් අයටත් රැකවරණය හදනවා. ඒ නිසා ඉතින් මෙහි කියනවා හරිම ලස්සන කතාවක්. එහෙත් යම් කෙනෙකු තුල තිබේ නම් මිතුදම ලයිහි වඩනා පුතෙකුසේ කාටවත් බිඳිය නොහැකිව ඔහු තමයි නියම මිතුරා. ඇසුරු කළ යුතු මිත්‍රයා කවුද? ඒ මිත්‍රයාට තියෙන්න ඕන හිරියොතප්. එයා පව් කරන්න ලැජ්ජාවක් තියෙන කෙනෙක් වෙන්න ඕන. පව පිළිකුල් කරන කෙනෙක් වෙන්න ඕන. තමන් නැති තැන තමන්ට අපහාස නොකරන කෙනෙක් වෙන්න ඕන. තමන්ගේ දියුණුව පිණිසම කතා කරන කෙනෙක් වෙන්න ඕන. ආන් එහෙම මිත්‍රයෙක් නම් අපි ඇසුරු කරන්නේ. ඊළඟට මේ මිත්‍රයා තුළ දකින්න ලැබෙන්න ඕන ඔහුට ආදරේ බව. ඕන්න ඔය කරුණු කාරණා දකින්න ලැබෙනවා නම් මේ මිත්‍රයා ඇසුරට සුදුසුයි. එතකොට මෙතන ඔන්න ප්‍රශ්න දෙකක් විසඳුණා. ඇසුරු නොකළ යුතු මිතුරා කවුද කියන එක විසඳුණා. ඇසුරු කළ යුතු මිතුරා කවුද කියන එක විසඳුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මෙහිම. පාමුජ්ජ කරණං ඨානං පසංසා වහනං සුඛං ඵලානි සංසෝ භාවේති
වහන්තෝ පෝරිසංධුරං හැම වගකීම් උසුලන වීරියෙන් යුතු කෙනා හට නොයෙක් අනුසස් වැඩෙන්නේ වේ. සිතේ සතුට ඇති කරවයි සැප පැසසුම් සැලසී යයි. යම්කිසි මිනිසෙක් ඉන්නවා කියනවා වගකීම් උසුලන්ට දක්ෂ. ඒ වගකීම් උසුලන්ට දක්ෂ කෙනා වීරියවන්තයා. වගකීම් උසුලනවා කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ මව්පියන්ට වෙන්න වගකීම් තියෙනවා. ඒවා උසුලන කෙනෙක් වෙන්න ඕන. මග හරින්නේ නැති. තමන්ගේම බෙරිඳට ස්වාමි පුරුෂයාට වෙන්න වගකීම් තියෙනවා. ඒවා උසුලන කෙනෙක් වෙන්න ඕන. තමන්ගේ දරුවන්ට වෙන්න ඕන වගකීම් තියෙනවා. ඒවා උසුලන කෙනෙක් වෙන්න ඕන. තමන්ගේ මිත්‍රයන්ට විය යුතු වගකීම් තියෙනවා. ඒවා උසුලන්ට ඕන. තමන්ගේ යහළුවන්ට වෙන්න ඕන වගකීම් තියෙනවා. ඒවා උසුලන කෙනෙක් වෙන්න ඕන. තමන්ගේ සේවක කාරකාදීන්ට වෙන්න ඕන වගකීම් තියෙනවා. ඒවා උසුලන කෙනෙක් වෙනවා නම් ආන්නේ කෙනාට නොයෙක් අනුසස් වැඩෙන්නේය. හරි ලස්සනයි ධර්මයේ සඳහන් වෙනවා. යම්කිසි කුලපුත්‍රයෙක් යම්කිසි ගිහි ජීවිතේ වාසය කරන කෙනෙක් තමන් ධනෙ හම්බ කරලා තමන් උපේන ධනෙන් භෝග සම්පත් වලින් අම්මා තාත්තව සතුටු කරවනකොට අම්මා තාත්තා දෙන්න ඒ දරුවට හදවතින් ආශිර්වාද කරනවා කියනවා. අනේ අපේ පුතා අපිට මේ අපිව අමතක කළේ නෑ. අපි කරපු උපකාරය අපේ දරුවා අමතක කළේ නෑ. අපේ දරුවට දීර්ඝායුෂ ලැබේවා කියලා. කවදාවත් වරදින්නේ නෑ කියනවා. ඊළඟට තමන් උපේන ධනෙන් තමන්ගේ අඹදරුවන්ව පෝෂණය කරනකොට ඒ අඹදරුවන්ගේ ආශිර්වාද ලැබෙනවා. තමන් උපේන ධනෙන් තමන්ගේ මිත්‍රයන්ට උදව් උපකාර කරනකොට මිත්‍රයන්ගේ ආශිර්වාදයේ උදව්ව ලැබෙනවා. ඊළඟට තමන්ගේ මේ සේවක කාරකාදීන්ට උදව් කරනකොට සේවක කාරකාදීන්ගෙත් පැසසුම් ලැබෙනවා. ඊළඟ එක තමයි තමන් උපේන ධනෙන් ශ්‍රමණ බමුණන්ට දන් දෙන්නේය. ශ්‍රමණ බමුණන් වෙනුවෙන් වෙන්න ඕන වගකීම් යුතුකමුත් ඉෂ්ට කරනකොට එයාට ඒ තුලිමුත් විශාල ආශිර්වාදයක් ජීවිතයට ලැබෙනවා. තමන්ට එන වගකීම උසුලනවා නම් එයාට ওই විදිහට අනුසස් වැඩෙනවා. සිතේ සතුටම උපදිනවා. අවසානයේ සැප පැසසුම් සහිත ජීවිතයක් එයාට උරුම වෙන්නේ. එතකොට වීරියවන්තයාට වීරියෙන් මොකද්ද ලැබෙන්නේ? වීරියවන්තයාට ලැබෙන දේ තමයි සිතේ සතුට, ඊළඟට සැප පැසසුම්, ඊළඟට සුගති උපත. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අන්තිම ප්‍රශ්නයට පිළිතුර මොකද්ද පින්වතුනි? අවසාන ප්‍රශ්නේ ලෝකයේ තියෙන අග්‍රම රසේ උතුම්ම රසේ මොකද්ද? පවිවේක රසං පීත්වා රසං උපසමස්සච නිද්දරෝ හෝති නිප්පාපෝ ධම්මපීති රසං පිබං විවේක රසය වළඳා සංසිඳීමේ රසය ලැබගෙන කෙලෙස් පීඩා නැති හැම පවින් දුරු වූ කෙනා පානය කරන්නේ සතුට පිරි සදහම් රසයමයි. මොකද්ද ලෝකයේ අග්‍රම රසය? සතුට පිරි සදහම් රසයයි. ධර්මයයි අග්‍ර. ඒ ගාථාවේ කියනවා පින්වතුනි පවිවේක රසම් පීත්වා. හුදෙකලාවේ ධර්මයේ සිහි කර කර දහම් රසය විඳීම හොඳයි. අපි හුදෙකලාවේ ධර්මයේ කියවලා ධර්මයේ විමසලා යම් සතුටක් ලබනවා නම් ඒ සතුට උතුම් සතුටක්. ඒ නිසා ධර්මයේ නිතර හිතන්ට, ධර්මයේ සජ්ජායනා කරන්ට, පිරිත් කියන්ට, සතුට වෙන්න. ඒ සතුට වැරදි කන්නේ නෙමෙයි. රසං උපසමස්සච කෙලෙස් වලට උඩට එන්න නොදී කෙලෙස් සංසිඳුවාගෙන ලබන සතුටක් තියෙනවා නේද? ඒකට කියනවා උපශාන්ත සතුට. ඒ උපශාන්ත සතුටත් කමක් නෑ. ඒක විඳින්න. ඒ සතුට ලබන්න. නිද්දරෝ හෝති නිප්පාපෝ ධම්මපීති රසම් පිබං. ධර්මයේ පුරුදු කරන කෙනෙක් ධර්මයේ තුලින් ලබන යම් රසයක් ඇද්ද?
ඒ රසය ලැබීම නිද්දරු වැරැද්දක් නැති දෙයකි. නිප්පාපෝ ඒක කිසිදු දෝෂයක් නැති දෙයකි. එනිසා ධර්මයේ හැසිරීම ධර්මයේ සිහි කිරීම බුදුරජාණන් වහන්සේ නිතර වර්ණනා කළා. භාග්‍යතුන් වහන්සේ 80 වෙනි වියට එළඹ සිටියදී බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර ධර්ම විමසලා බැලුවා. ශාස්ත්‍රුන් වහන්සේට තව කොපමණ කල් තිබෙනවද කියලා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා 4 මාසයක් ඇතුළත ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පානවා කියලා. පින්වතුන් මේ සිදුවීම් අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර ධර්ම අත්හැරියානේ. පරිනිර්වාණයට මාස 4කට පෙර ඒ ආයු සංස්කාර අත්හැරියට පස්සේ භික්ෂුන් අතරේ ඕක ප්‍රචලිත වෙලා ගියා ආරංචිය. භාග්‍යතුන් වහන්සේ අදින් 4 මාසයක් ඇතුළේ පිරිනුවම් පානවා කියලා. එතකොට භික්ෂුන් වහන්සේලාට ඉතින් හරි වේදනයි. ඇත්තට මේ සිදුවීමත් එක්ක බලනකොට තේරෙනවා ඒ කාලේ හිටපු අයට හරි දුක හිතෙන්න ඇති. අනේ බුදුරජාණන් වහන්සේ තව 4 මාසයකින් පිරිනුවම් පානවා කියලා අපිට භාග්‍යතුන් වහන්සේ අහිමි වෙනවා කියලා දැනෙච්ච වේදනාවනේ. ඉතින් භික්ෂුන් එක එක තැන්වල එක්රොක් වෙලා ඕක ගැනම කතා වෙනවා ඒ කාලේ. මේ කතා වෙවිදී හිටිය තිස්ස කියලා භික්ෂුන් වහන්සේ නම. මේ තිස්ස භික්ෂුන් වහන්සේ වෙනම විදිහකට කල්පනා කළා. උන්වහන්සේ හිතුවා බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළේ සසර දුකින් නිදහස් වෙන්න. බුදුරජාණන් වහන්සේ කැමති වුණේ අපි සසර දුකින් නිදහස් වෙනවා දකින්න. මගේ ශාස්ත්‍රුන් වහන්සේ තව 4 මාසයයි වැඩ ඉන්නේ. අපි කෙරෙහි අනුකම්පාවෙන් අපට ධර්මයේ දේශනා කරපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉද්දීම මට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ජීවිතේ නිවන කියන ඉලක්කයට අරගෙන යන්න බැරි වුණොත් වැඩක් නැහැ. මං ඒ නිසා ධර්මයේ පුරුදු කරලා නිවන පසක් කරනවා මගේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්න කලින්. මේ තිස්ස තෙරුන් වහන්සේ ගොඩාක් මහන්සි වෙලා භාවනා කරන්න පටන් ගත්තා. අනිත් භික්ෂුන් වහන්සේලාත් එක්ක කතා කර කර ඉන්න එක අතෑරියා. දැන් තනියම හුදකලාවේ ධර්මයේ සිහි කරනවා, ධර්මයේ සජ්ජායනා කරනවා, ධර්මයේ මෙනෙහි කරනවා, වීරිය වඩනවා. භික්ෂුන් වහන්සේලාට මේ වෙනස පෙවුණා. වෙනස පෙනිලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් පැමිණිලි කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර තිස්ස තෙරුන් හරි පුදුමයි කිසි ශ්‍රද්ධාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානවා කියලා එක ආරංචි වෙච්ච ගමන් අපි මේ ඒ වෙලේ ඉඳලා අපේ හිත වාවන්න නැතුව අපි ඉන්නේ. අරයට කිසි ගාණක් නැහැ. උහි භාවනා කරන් ඉන්නවා. කොහොම ඉන්නවද මන්ද ස්වාමීනි කියලා පැමිණිලි කළා. බුදුරජාණන් වහන්සේ ඒ තිස්ස භික්ෂුවට එන්න කිව්වා. තිස්ස භික්ෂුව පැමිණියට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඇත්තද තිස්ස මේ කියන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ ගැන ඔබට ආදරයක් නැති කියලා මේ භික්ෂුන් කියනවා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානවාය කියන එක ගැන වගේ වගක් නැතුව මේ තමන්ගේ කටයුතු කරන් ඉන්නවයි කියනවා. හැබැයිද මේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේට කියනවා තිස්ස භික්ෂුව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන තියෙන මහා ආදරය, මහා ගෞරවය, මහා ප්‍රේමය නිසා මං හිතුවා මගේ බුදුරජාණන් වහන්සේ යම් අර්ථයක් පිණිස දහම් දෙසුවද ඒ ධර්මය මං අවබෝධ කරගන්න ඕන මගේ බුදුරජාණන් වහන්සේ නිවී යන්න කලින්. අනේ භික්ෂුවගේ හිතුවිල්ලට පවා අපි සාදුකාර දෙන්න ඕනේ. ඒකද බුදුරජාණන් වහන්සේ තේ මොහොතේ ඒ තිස්ස භික්ෂුවගේ අදහසට සාදුකාර පැවැත්තුවා. සාදු සාදු පින්වත් භික්ෂුව ඔබ කල්පනා කරපු විදිහ තාම යහපත්. ආන්නේ මොහොතේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවම අදාලා පවිවේක රසං පීත්වා හුදකලාවේ ධර්මයේ සිහි කිරීමේ සතුට ඒ රසය විඳින්න. රසං උපසමස්සච තමන්ගේ කෙලෙස් සංසිඳවීමේ රසය ලබන්න. නිද්දරෝ හෝති නිප්පාපෝ ධම්ම පීති රසම් පිබං. ධර්මයේ හැසිරී ධර්මයේ පුරුදු කරමින් දහම් රසය ලැබීමේ වරද මොකද්ද? දහම් රසය ලැබීමේ දෝෂය මොකද්ද? ඒ නිසා පින්වතුනි අපිට මේ කාලවකවානුවේ දහම් රසය විඳගන්ට ලැබුණා. ඒ වගේමයි පින්වතුන්ලාට නිරතුරු අවකාශ තියෙනවා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන්විදුලිය ඔස්සේ විකාශනය වෙන
මේ උතුම් ධර්මයන් නිතර ශ්‍රවණය කර කර දහම් රස විඳින්න. ඊළඟට පින්වතුන්ලාට දහම් පොත් ඇති. දහම් පොත් කියව කියව දහම් රස විඳින්න. ඊට වඩා වෙන රසක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. ඊට වඩා වෙන රසක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. මේ පින්වත් හැම දිනාට අපි සෑම සියලු දෙනාට ලෞතර බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මුණ ගැසිච්චි මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ඇසුරු නොකළ යුතු මිතුරන්ව ඈතට බැහැර කරලා ඇසුරු කළ යුතු යහපත් මිතුරන්ව ඇසුරු කරමින් වීරියවන්තයෝ ලෙස කටයුතු කරමින් දහම් රසය ලබ ලබා වාසය කරමින් ගෞතම සාසනයේ පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්මකායික දෙවිවරුත් සක් දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවිවරු සෙම්පති දෙවුරු ඇතුළු සදෙව්ලෝ වාසී සියලු දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන කොට සියලුම දෙවිවරුත් පින් අනුමෝදන්ව දිව්‍ය සැපෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන් හට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමේ පින සිද්ධ කරන පින්වත් ජයන්ති සමරකෝන් මහත්මිය බලාපොරොත්තු වෙන පරිදිම අද දින 71 වන ජන්මදිනය සමරන පින්වත් එස්.එම්. ගුණරත්න මහත්මයාට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන්ව මේ පිනේ ආශිර්වාදයෙන් තෙරුවනේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. නිදුක් නිරෝග සුව ශාන්තියම වේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ගෞතම සාසනය තුල පින් පුරාගෙන දහමේ හැසිරී ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් ප්‍රාර්ථනා සිදු කරනවා. අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින සිද්ධ කරපු පින්වත් ජයන්ති සමරකෝන් මහත්මියගේ නමින් 2021 මැයි මාසයේ පළමු වන දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ඊ.එම්. වික්‍රමරත්න පියාණන්ට 2005 අප්‍රේල් මාසයේ 24 වන දින මිය පරලෝ යන්ට යෙදුණු එස්.එම්. පුංචි මහත්මයා මාමණ්ඩීට 2017 මැයි මාසයේ 11 වන දින මිය පරලෝ යන්ට යෙදුණු WM ගුණරත්න මෙනිකේ නැන්දනී ඇතුළු ඒ සියලු ඥාති සමූහයාට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සැපයට පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්පෙත් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් ප්‍රේමවතී වික්‍රමාරච්චි මෑණියන්ටත් අද ධර්ම දානයන් සිදු කළ නොම්බර 152 විලිඹුල හේනේගම පදිංචි පින්වත් ඊ.එම්. ජයන්ති සමරකෝන් මහත්මියටත් ආදරණීය ස්වාමි පුරුෂයා වන එස්.එම්. ගුණරත්න ස්වාමි පුරුෂයාටත් ආදරණීය දරුවන් වන විශේෂඥ වෛද්‍ය පින්වත් එස්.එම්. සමීර ගයනාත් ගුණරත්න පුතාට ඒ වගේම නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි පදිංචි පින්වත් එස්.එම්. චාමර ජයනාත් ගුණරත්න පුතාට ටොෂිනි ගයනි හරස්ගම සහ ඉෂාරා ජයසූරිය කියන ලේලිවරුන්ට මේ සියලුම පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඒ දරුවන්ගේ රැකිරක්ෂා ව්‍යාපාරාදී කටයුතු කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ සිදු කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය ලැබේවා. විශේෂයෙන් විදේශගතව සිටින ඒ දරුවන්ට විදේශගත තමන්ගේ ජීවිතේ කරදර බාධාවලින් තොරව සැනසෙල්ලේ ශක්තිමත්ව ගත කරන්නට සියලු ආකාරයෙන් ආශිර්වාද සැලසේවා. ඒ වගේම මුණුපුරු මිනිපිරියන් වන ලක්මුදු ඉසලි නිකිල ෂේන් සහ ෂයන් කියන ඒ දරුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරි අනාගත කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට රත්නත්‍රි ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා. ධර්ම දානය සිදු කරන ජයන්ති සමරකෝන් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන්
නිදුක් නිරෝග සුවයම දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. පෙනෙන නොපෙනෙන ආදී කරදර බාධා ඇතනම් සියල්ල දුරු වේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන්ගේ ඇසුරේ තවදුරටත් සුවසේ පින් කරගෙන දහමේ හැසිරෙන්න ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට, ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම සසුනේම ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.